සරල නෂ්ටික ප්‍රතික්‍රියා තුලනය කිරීම මේ පාඩමේ අරමුණ. සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාවලදී ඉලෙක්ට්‍රෝන වල සහභාගීත්වයෙන් තමයි ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ. ඔබ ඉගෙන ගත්තා මීට පෙර පාඩම් වලදී රෙඩොක්ස් ප්‍රතික්‍රියා ඔක්සිකරණ ඔක්සිහරණ ඉලෙක්ට්‍රෝන වල සහභාගීත්වයෙන්. නමුත් මේ ඉගෙන ගන්නේ නෂ්ටික ප්‍රතික්‍රියා. නෂ්ටීන් සම්බන්ධ වන ප්‍රතික්‍රියාවල රසායනික සමීකරණ නෂ්ටික ප්‍රතික්‍රියා ආශ්‍රිත සමීකරණ. ඔබ දන්නා සමහර මූලද්‍රව්‍ය නෂ්ටි අස්ථායි. ඒ නෂ්ටි වෙනත් නෂ්ටි බවට හෝ ඒ මූලද්‍රව්‍යයේම නෂ්ටියක් හෝ වෙනත් මූලද්‍රව්‍යයක නෂ්ටියක් බවට පත් වෙනවා විවිධ විකිරණ පිට කරමින්. මේ සංසිද්ධිය සොයාගත්තේ හෙන්රි බෙකරල්. මූලද්‍රව්‍යයක නෂ්ටියක් වෙනත් නෂ්ටියක් බවට පත් වෙනවා ඇල්ෆා බීටා ගාමා කිරණ පිට කරමින්. විකිරණශීලතා සංසිද්ධිය සොයාගත්තේ හෙන්රි බෙකරල්. විකිරණශීලී මූලද්‍රව්‍යයක නෂ්ටි අස්ථායි. ඒ නෂ්ටි ඉබේම සංසිද්ධව වෙනත් නෂ්ටියක් බවට පත් වෙනවා විකිරණ පිට කරමින්. ඒ පිටවන විකිරණ විශේෂ නම් කරන ඇල්ෆා බීටා ගාමා. ඇල්ෆා බීටා ගාමා ඒ විකිරණශීලී මූලද්‍රව්‍යයෙන් පිටවන විකිරණ වර්ග තුනයි ඇල්ෆා බීටා ගාමා. ඇල්ෆා කියන්නේ හරියටම හීලියම් නෂ්ටියකට සර්ව සමාන ඇල්ෆා. ඇල්ෆා හීලියම් නෂ්ටියකට සර්ව සමානයි. හීලියම් නෂ්ටිය හීලියම් නෂ්ටියක තියෙන ප්‍රෝටෝන දෙකක් සහ නියුට්‍රෝන දෙකක්. මේ අනුව හීලියම් නෂ්ටියක තියෙන්නේ ප්‍රෝටෝන දෙකක් සහ නියුට්‍රෝන දෙකක්. මේ අනුව විකිරණශීලී මූලද්‍රව්‍ය නෂ්ටියකින් ඇල්ෆා අංශුවක් නැත්නම් ඇල්ෆා කිරණයක් පිට වෙලා යාමේදී ස්කන්ධ ක්‍රමාංකය 4කින් අඩු වෙනවා. ඇයි? ප්‍රෝටෝන දෙකයි නියුට්‍රෝන දෙකයි ස්කන්ධාංකය 4යි. ආරෝපණය 2කින් අඩු වෙනවා. මේ ප්‍රෝටෝන දෙකක් එතන අන්තර්ගතයි. ආරෝපණය 2කින්. ඒ අදහස් කරන්නේ මේ වගේ. අපි තනු මේ විදිහට ගමු x y බවට පත් වෙනවා. මේකේ ආරෝපණය a ස්කන්ධාංකය b. මේ බලන්න ඇල්ෆා අංශු අපිට වෙන්නේ. ඇල්ෆා වල ස්කන්ධාංකය 4යි. ආරෝපණය 2යි. ඒ ප්‍රෝටෝන දෙකක් තියෙනවනේ. ඒතර මෙතන ඇල්ෆා අංශු අපිට උනාම සෑදෙන නෂ්ටිය y නම් ඒකේ ආරෝපණය 2කින් අඩු වෙනවා. මේ ප්‍රෝටෝන A නම් මෙතන ප්‍රෝටෝන තියෙන්නේ A ඍණ 2. A ඍණ 2 දෙකක් අඩු වෙනවා. එතකොට මේකේ ස්කන්ධාංකය B තිබුණේ. මේ ඇල්ෆා අංශුව පිටවීම නිසා ස්කන්ධාංකය 4කින් අඩු වෙනවා. මෙතන B ඍණ 4. මෙන්න මේක තමයි නෂ්ටික ප්‍රතික්‍රියාව. මේ තමයි නෂ්ටික ප්‍රතික්‍රියාව. නෂ්ටික ප්‍රතික්‍රියාව. තද ඇල්ෆා අංශක් ඉවත් වීමේදී ස්කන්ධාංකය හරියටම 4කින් අඩු වෙනවා මේ. මුල් අවස්ථාවට සාපේක්ෂව. ආරෝපණය 2කින් අඩු වෙනවා. ඒ ප්‍රෝටෝන දෙකක් ඉවත් වෙලා යනවා. ප්‍රෝටෝන දෙකයි නියුට්‍රෝන දෙකයි එකට ඉවත් වෙන්නේ. ඒ වගේම විකිරණශීලී මූලද්‍රව්‍ය නෂ්ටියකින් බීටා අංශු අපිට යනවා කියලා කියන්නේ මේ වල බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝනයකට සර්ව සමානයි. ආරෝපණය ඍණ 1යි. ස්කන්ධයේ ඉලෙක්ට්‍රෝනය ස්කන්ධයට සර්ව සමානයි. එතකොට විකිරණශීලී මූලද්‍රව්‍යයෙන් බීටා අංශු අපිට යනවා. x y බීටා මේ බලන්න ස්කන්ධාංකය b මේ ආරෝපණය මේ ස්කන්ධාංකය මේ ආරෝපණය
ආරෝපණය මේ ස්කන්ධාංකය බීටා ඉලෙක්ට්‍රෝනයක් පිට වෙලා යන්නේ. ඉලෙක්ට්‍රෝනයක් පිට වෙන්නේ. මේක ආරෝපණය ඍණ එකයි. ස්කන්ධාංකය ගන්නවා බිඳුවයි කියලා. මේකේ ආරෝපණය A. මෙතන ආරෝපණය මෙතන එකක් ඉවත් වෙලා යනවා. ඍණ එකයි. මේ පැත්තේ ආරෝපණය තුලනය කිරීම කළොත් මෙතන එන්න ඕනේ මේ පැත්තේ A නම් මේ පැත්තේ A වෙන්න ඕනේ එකතුව. මෙතන A ධන 1 වෙන්න ඕනේ. A ධන 1 කිව්වම A ධන 1 ඍණ 1 එතකොට A වෙනවා. එතකොට ආරෝපණය එකකින් වැඩි වෙනවා. ස්කන්ධාංකේ B මේ පැත්තත් B. මේ අනුව බීටා කිරණයක් පිටවීමේදී අලුත් මූලද්‍රව්‍ය නෂ්ටියේ ආරෝපණය එකකින් වැඩි වෙනවා. විකිරණශීලී මූලද්‍රව්‍ය නෂ්ටිවල ඉලෙක්ට්‍රෝන නැහැ. නමුත් නෂ්ටික ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝනයක් ජනනය වෙනවා. මෙන්න මේ විදිහට. මේ ආකාරයට වෙන්නේ. මේ බලන්න. නෂ්ටියේ තියෙන නියුට්‍රෝනය ප්‍රෝටෝනයක් බවට පත් වෙනවා. නෂ්ටියේ තියෙන නියුට්‍රෝනය ප්‍රෝටෝනයක් බවට පත් වෙනවා. ඒතර ස්කන්ධාංකේ වෙනසක් නැහැ මේ 1 ආරෝපණය මෙතන බිඳුවයි. ආරම්භය. මෙතන ආරෝපණය ධන 1යි. ධන 1 උදාසීන වෙන නම් ඍණ එකක් වෙන්න ඕන. ඍණ 1. මෙතන බිඳුව. අන්න ඒක තමයි බීටා කියලා කියන්නේ අපි. මේ තියෙන්නේ නෂ්ටි නියුට්‍රෝනය ප්‍රෝටෝනයක් බවට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් තමයි ඍණාරෝපිත අංශුවක් ඉවත් වී යන්නේ. මොකද ඍණාරෝපිත අංශුවක් හැදෙන්න ඕන මේ ප්‍රතික්‍රියා තුලනය වීම සඳහා මේ ආරෝපණය බිඳුවයි. මේක ආරෝපණය ධන වෙනකොට ඒක තුලනය වෙන ඍණ එකක් වෙන්න ඕන. අන්න ඒක ප්‍රතිඵලයක් තමයි මේ බීටා අංශුවක් නෂ්ටියෙන් ජනනය වීම. නෂ්ටි නියුට්‍රෝනය ප්‍රෝටෝනයක් බවට පත් වෙනවා. ස්කන්ධාංකයේ වෙනසක් වෙන්නේ නැහැ එතකොට. එකම දේ ආරෝපණය විතරයි වෙනසක් වෙන්නේ. අන්නේ ආරෝපණය සඳහා තමයි මේ ධන ආරෝපණය උදාසීන වීම සඳහා තමයි ඍණ ආරෝපිත අංශයක් ජනනය වෙන්නේ. මේ නිසා නියුට්‍රෝනය ප්‍රෝටෝනය බවට පත් වුණාට නෂ්ටියේ ස්කන්ධාංකයේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ඍණ ආරෝපිත අංශයක් පිටලා යනවා. අන්න ඒක තමයි බීටා කියලා කියන්නේ. මේ තියෙන්නේ. මේ x නෂ්ටිය y නෂ්ටිය බවට පත් වෙනවා. මේ ස්කන්ධාංකයේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ආරෝපණය වෙනසක් වෙනවා. තිබුණු නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වීමේදී ආරෝපණ එකක් වැඩි වෙනවා. ඒක උදාසීන වෙන තමයි මේ ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ. දැන් පැහැදිලිද? A බීටා. මේ බලන්න. ඇල්ෆා කියන්නේ හීලියම් නෂ්ටිය. ස්කන්ධාංකය 4යි ආරෝපණය 2යි. බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝනයකට සර්ව සමානයි. බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝනයකට සර්ව සමානයි. ඍණ 1යි බිඳුව. ආරෝපණය ඍණ 1යි ස්කන්ධාංකය බිඳුවයි කියලා ගන්නවා. ගැමා කියන්නේ ආරෝපණයක් නැහැ. ස්කන්ධයක් නැහැ. විද්‍යුත් චුම්බක විකිරණයක්. ගැමා කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණයක්. ආරෝපණයකුත් නැහැ ස්කන්ධයකුත් නැහැ ශක්ති විශේෂයක් පමණයි. සරල නෂ්ටික ප්‍රතික්‍රියා තුලනය විකිරණශීලී මූලද්‍රව්‍ය නෂ්ටි අස්ථාය නිසා එය සංසිද්ධව ක්ෂය වී වෙනත් නෂ්ටයක් බවට පත් වෙනවා. වෙනත් නෂ්ටයක් බවට පත් වෙනවා. ඒ සිද්ධිය තමයි විකිරණශීලතාව කියලා හඳුන්වන්නේ. විකිරණශීලතාව සංසිද්ධිය සොයාගත්තේ හෙන්රි බෙකරල්. मूलद्रव्यक विकिरणशीली समस्थानिकया किस्याम विकिरणशीली समस्थानिकया एम मूलद्रव्येम हो वेनත් मूलद्रव्यक समस्थानिकया බවට සංසිද්ධව පරිවර්තනය වීම विकिरणशीलताව නම් වේ. किस्याम मूलद्रव्यක නෂ්ටයක්
සංසිද්ධව. එම මූලද්‍රව්‍යයේම හෝ වෙනත් මූලද්‍රව්‍යයක නෂ්ටයක් බවට පත්වීම අපි හඳුන්වන්නේ විකිරණශීලතාව ලෙස. එවැනි සංසිද්ධියක සිදුවන විපර්යාස නාස්තික ප්‍රතික්‍රියා හෙවත් තත්ත්වාන්තරණය ඒ නාස්තික ප්‍රතික්‍රියා හඳුන්වන්නේ තත්ත්වාන්තරණය ලෙස. බලමු නාස්තික ප්‍රතික්‍රියා තුලනය කරන්න. රේඩියම් 88 ක්ෂය වීමකට භාජනය වෙනවා. 88 රේඩියම් ක්ෂය වීමකට භාජනය වී ඉන් ඇල්ෆාංශුවක් පිට කරමින් අපි මේ සිදුවන නාස්තික ප්‍රතික්‍රියා බලමු. මේ රේඩියම් 88 මේ රෙඩාන් සෑදෙනවා. ඇල්ෆා අංශුවක් ඉවත් වෙලා යනවා. දැන් බලන්න මෙතන කීයද 226යි. මෙතන කීයද 4යි. මෙතන කීයද එන්න ඕන ළමා? මෙතන එන්න ඕනේ අපි හිතමු මේක සිම්පල් A මේක සිම්පල් B. දැන් සිම්පල් A හා සිම්පල් B සාගන්න වැඩපිළිවෙලක් තීරණය කරමු. කොහොමද කරන්නේ? මේ නාස්තික ප්‍රතික්‍රියාව. නාස්තිය සම්බන්ධ වන ප්‍රතික්‍රියාවේ මේ ස්කන්ධාංකය මේ සමීකරණ දෙපැත්තේ ස්කන්ධාංක එක සමාන වෙන්න ඕන. මේ බලන්න. මේ තියෙන සමීකරණ දෙපැත්තේ මේ ස්කන්ධාංක එකතු එක සමාන වෙන්න ඕන. ඔබට පේනවද? 226 මේ පැත්තේ 226 වෙන්න ඕන. ස්කන්ධාංක දෙපැත්තෙම එක හා සමාන වෙන්න ඕන. ඒ සඳහා 226 සමානයි මේ විදිහට. 226 සමානයි b ධන 4. b ධන 4 226 සමානයි b ධන 4. දැන් ඔබට b වල අගය එනවා. මෙතනින් එනවා b වල අගය. b සමානයි 226න් 4ක් අඩු වුණාම 222යි. දැන් හරි. ස්කන්ධාංක සමාන වෙන්න ඕන. සමීකරණ දෙපස ආරෝපණය සමාන වෙන්න ඕන. මේ පැත්තේ ආරෝපණය ධන 88යි. මේ පැත්තේ 2 ධන A. මෙතන ආරෝපණය ප්‍රෝටෝන 2යි. මෙතන A ආරෝපණ වල එකතුව එක හා සමාන වෙන්න ඕන. මේ නාස්ටියේ ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව තමයි A කියන්නේ. මේ ඇල්ෆා කියන්නේ හීලියම් නාස්ටියක්. හීලියම් නාස්ටියේ ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව තමයි 2. සමීකරණ දෙපස පරමාණු ක්‍රමාංක එකතුව සමාන වේ යුතුයි. මේ පරමාණු ක්‍රමාංක කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. මෙතන ප්‍රෝටෝන A, මෙතන ප්‍රෝටෝන 2යි. ඒ අනුව සමීකරණ දෙපස ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වෙන්න ඕන. ප්‍රෝටෝන සංඛ්‍යාව. මේ තියෙන්නේ සමීකරණ දෙපස ප්‍රෝටෝන සංඛ්‍යාව කියන්නේ පරමාණු ක්‍රමාංක එකතුව. බලන්න. 88 සමානයි A ධන 2. 88 සමානයි A ධන 2. ඒ වලගේ නා 86. ඒ වලගේ 86ක් යනවා. මේ යනවා මේ සෑදෙන නෂ්ටිය දුහිතෘ නෂ්ටිය ආරම්භක නෂ්ටිය මාතෘ නෂ්ටිය කියලා කියනවා. මේ හැදෙන එක දුහිතෘ නෂ්ටිය කියලා කියනවා. මේ අනවා මේ සමීකරණ දෙපස ආරෝපණ එකතුව සමාන වේ යුතුයි. මෙතන ධන ආරෝපණ තියෙන දෙපැත්තේ සමීකරණ දෙපැත්තෙම තියෙන ධන ආරෝපණ. ඒක නිසා ධන ආරෝපණ වල එකතුව සමාන වෙන්න ඕන. ඍණ ආරෝපණ තිබුණොත් ඍණ ආරෝපණ වල එකතුවත් එක්ක ධන ආරෝපණ ගත්තත් ඒත් සමාන වෙන්න ඕන. ආරෝපණ වල එකතුව සමීකරණ දෙපස ආරෝපණ වල එකතුව සමාන වේ යුතුයි. දැන් බලන්න මෙතන තුලිත සමීකරණ එනවා මේ විදිහට.
තුලිත සමීකරණය ඔබට ලියන්න පුළුවන්. මේ ආකාරයට රෙඩාන් හැදෙන්නේ රේඩියම් වලින්. රේඩියම් 88 226 සෑදෙන රෙඩාන් මෙතන ඇල්ෆා 2 4 මෙතන 88 මෙතන 86ක් වෙන්න ඕන. 86 2 88 මෙතන 226 මෙතන 222ක් වෙන්න ඕන. 222 මේ අනුව තුලිත සමීකරණය වෙන්න ඕනේ මේ ආකාරයේ. මෙතන 222යි රෙඩාන්. මේ තමයි ඇල්ෆා විමෝචනය කරමින් සිදුවන ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණය. අපි දැන් බලමු තවත් අවස්ථාවක්. සරල නාස්තික ප්‍රතික්‍රියා තුලනයේ පළවෙනි කොටස. හයිඩ්‍රජන් නාස්තියයි ලිතියම් නාස්තියයි එකට එකතු වී එක හා සමාන නාස්ති දෙකක් සෑදී. බලමු මේ යටතේ හයිඩ්‍රජන් නාස්තිය H11 ලිතියම් නාස්තිය 3 මේ නාස්ති දෙක එකට එකතු වෙලා එක හා සමාන නාස්ති දෙකක් හැදෙනවා. X සෑදෙන නාස්ති X. ඒ වගේම ඒකේ ආරෝපණය A ස්කන්ධාංකය B කියලා ගමු. දැන් බලන්න. ස්කන්ධාංක සමාන කරන්න. ස්කන්ධාංක සමාන කිරීම. ස්කන්ධාංක සමාන කිරීමෙන් 1/7 සමානයි B. මෙතන 2යි B කියලා. මේ අනුව 2යි B සමාන 8යි B සමාන 4යි. ආරෝපණ පරමාණු ක්‍රමාංකනේ එතන 1යි මෙතන 3යි 4යි. පරමාණු ක්‍රමාංක පරමාණුක ක්‍රමාංක සමාන කිරීමෙන් පරමාණු ක්‍රමාංක සමාන කිරීමෙන් අපිට ගන්න පුළුවන් 1/3 1/3 සමානයි 1/3 සමානයි 2යි A. මෙතන ආරෝපණය 2යි A. දැන් පරමාණු ක්‍රමාංකය 2යි A කියලා එන්නේ. 4 සමානයි 2යි A සමානයි 2යි. මේ අනුව A කියන්නේ 2 කියන්නේ හීලියම්. පරමාණු ක්‍රමාංකය 2 කියන්නේ හීලියම්. ස්කන්ධාංකය 4. ඒතර හීලියම් නාස්ති දෙකක් හැදෙන්නේ. මේ අනුව තුලිත සමීකරණය එනවා H11 ලිතියම් 3 2යි හීලියම් 2 4 2යි 4 හීලියම් 2 4. මේ අනුව මේ නාස්ති දෙක එකට එකතු වෙලා හැදෙන්නේ හීලියම් නාස්ති දෙකක්. ඒ නාස්තික ප්‍රතික්‍රියාවක තුලිත සමීකරණ ඉදිරිපත් කරේ. අපි දැන් බලමු දෙවෙනි කොටස.
සෝඩියම් 11 24 මේකෙන් හැදෙනවා X නෂ්ටය AB ස්කන්ධාංකය B ආරෝපණය A බීටා අංශුව බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ආරෝපණය ඍණ 1යි ස්කන්ධය ප්‍රෝටෝනික ස්කන්ධයෙන් 1840 පංගුවයි ඒක ඉතා කුඩා ගයක් ඒක නිසා බිඳුව කියලා ගන්න. දැන් ඔබ ස්කන්ධ අංක සමාන කිරීම ස්කන්ධ අංක සමාන කිරීමෙන් ස්කන්ධාංක සමාන කිරීමෙන් එනවා 24 සමානයි b ධන බිඳුව. මේ අනුව b වලගේ 24යි. ඒ වගේම මෙතන තියෙන්නේ ප්‍රෝටෝන 11යි. මෙතන තියෙන ප්‍රෝටෝන ඒ සංඛ්‍යාව. මෙතන ප්‍රෝටෝන නෙමෙයි ඉලෙක්ට්‍රෝන ආරෝපණය. ඒ නිසා අපි දැන් ආරෝපණ සමාන කිරීම කරන්න ඕනේ මෙතෙන්දී. ආරෝපණ සමාන කිරීමෙන් ආරෝපණ සමාන කිරීමෙන් මෙතන නෝ මෙතන ආරෝපණය 11යි මෙතන ආරෝපණය A ඍණ 1 11යි මේ පැත්තේ ආරෝපණය A ඍණ 1 මේ අනුව මේ නිසා ඒ වලගේ 12යි. ආරෝපණය 11 සෝඩියම් ප්‍රෝටෝන 11 මෙතන 12 කියලා එන්නේ ඒ කියන්නේ මැග්නීසියම්. මේ අනුව ඔබට මේක ලියන්න පුළුවන් තුලනය කළා 11 24 සෝඩියම් 11 24 ඉතලය මෙතන 12 කියලානේ ආවේ 12 කියන්නේ මැග්නීසියම් වෙන්න ඕන ධන බීටා ඍණ 1 බිඳුව මෙතන ස්කන්ධාංකය 24යි මේ තමයි තුලිත නාස්තික ප්‍රතික්‍රියාව. තුලිත නාස්තික ප්‍රතික්‍රියාව මේක. තුලිත නාස්තික ප්‍රතික්‍රියාව බලන්න ස්කන්ධාංකය දෙපැත්තෙන් 24යි. ආරෝපණය මේ පැත්තේ 11යි මේ පැත්තේ 12න් එකක් ගියාම 11. බලමු ඊළඟ අවස්ථාව. ඔක්සිජන් 8-17 වලින් ඇල්ෆා අංශයක් විමෝචනය වීම. දැන් මේකේ තුලිත සමීකරණය මෙහෙම ලියමු. O8-17 X AB කියලා ගමු. ඇල්ෆා අංශුව. ඇල්ෆා කියන්නේ හීලියම් නාස්ටිය. දැන් මේ සමීකරණ දෙපැත්තේ ස්කන්ධාංක සමාන කරමු. ස්කන්ධාංක සමාන කිරීමෙන් අපි ගමු ස්කන්ධාංක සමාන කිරීමෙන් මේ පැත්තේ 17යි දකුණු පැත්තේ B ධන 4 මේ අනුව B වලා ගේනවා 17න් 4ක් අඩු නාම 13යි. දැන් අපි සමීකරණ දෙපැත්තේ
ප්‍රෝටෝන සංඛ්‍යා සමාන කරමු. මෙතන ප්‍රෝටෝන 8යි. මෙතන ප්‍රෝටෝන 2යි. මෙතන ප්‍රෝටෝන 2යි. ප්‍රෝටෝන සංඛ්‍යා සමාන කිරීමෙන් ඒ කියන්නේ පරමාණු ක්‍රමාංක ප්‍රෝටෝන සංඛ්‍යා සමාන කිරීමේ කියන එකේ අදහස පරමාණුක ක්‍රමාංක සමාන කිරීම. පරමාණු ක්‍රමාංක සමාන කිරීමෙන් ඔබට එනවා මෙතන අංක 8 සමානයි. මේ පැත්තේ 8 මේ පැත්තේ a ධන 2. මෙතනින් එනවා a වලගේ 6ක්. ඔබ දැන සිටින්නවන සාමාන්‍යයෙන් අඩු පරමාණු ක්‍රමාංක ඇති මූලද්‍රව්‍ය නාස්ටි. මේ අනුව 6 කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකය කවුද ළමයි? 6 කාබන්. මේ අනුව ඔක්සිජන් 817 වලින් හැදෙන්නේ කාබන් 6. මෙතන ස්කන්ධාංකය 13 කියලා ආවේ. 6 13 ධන ඇල්ෆා 2 4. මේ තමයි තුලිත නාස්ටික ප්‍රතික්‍රියාව බලන්න. මේ සමීකරණ ලිව්වන් පස්සේ ඔබට ඉතා ලේසි චෙක් කරන්න. මේ සමීකරණ දෙපැත්තේ ස්කන්ධාංක බල එකතුව එක සමාන වෙන්න ඕන 17යි 13යි 4යි 17යි. ආරෝපණය නැත්නම් නාස්ටියේ ප්‍රෝටෝන සංඛ්‍යා 8යි. මේ පැත්තෙත් 6 2යි 8යි. දැන් බලමු ඊළඟ අවස්ථාව. දැන් බලන්න මේ හතරවෙනි කොටස අපි සාකච්ඡා කළේ තුන්වෙනි කොටස ඔක්සිජන් 817න් ඇල්ෆා අංශයක් විමෝචනය වීම. දැන් මේ වගේ වෙලාවක ස්කන්ධාංකය අණු අපිට කියන්න බෑ. නමුත් පරමාණු ක්‍රමාංකය හරියටම දන්නවා නම් මූලද්‍රව්‍ය නාස්ටිය තීරණය කරන්න පුළුවන්. මෙතන 6 නිසා අපි ගත්ත කාබන් කියලා. මේකේ පරමාණු ක්‍රමාංකය 91. තර පරමාණු ක්‍රමාංකය 91ට වඩා ඔයිතා වැඩි ඒවා අවබෝධයක් නැහැ ළමයින්ට මතක තියාගන්න නැහැ සාමාන්‍යයෙන්. ඒක නිසා තමයි ඇල්ෆා අංශ විමෝචනය වී සෑදෙන නාස්ටිය සඳහන් කරලා තියෙන්නේ. දැන් බලන්න මේක තුලනය කිරීමේදී 91 229 ඉතලයා මේ සෑදෙන නාස්ටිය ඇල්ෆා අංශුව ඔබ දන්නවා 2 4 ස්කන්ධාංගය 4යි ආරෝපණය 2යි නැත්නම් ප්‍රෝටෝන 2යි. මෙතන ප්‍රෝටෝන මේ ස්කන්ධාංකය B. අපි සමීකරණ දෙපැත්තේ ස්කන්ධාංක සමාන කරමු. ස්කන්ධාංක දෙපැත්තම ස්කන්ධාංකය ස්කන්ධ ක්‍රමාංකය සමාන කරමු. මේ පැත්තේ 229යි. දකුණු පැත්තේ නම් B ධන 4 එතන B වලාගෙන 225යි. 229න් 4ක් ගියාම 225යි. ඊළඟ වගේම අපි දෙපැත්තේ පරමාණු ක්‍රමාංක සමාන කිරීම කරමු. පරමාණු ක්‍රමාංක පරමාණුක ක්‍රමාංක සමාන කිරීමෙන් අපි මේකේ ගමු මේ පැත්තේ 91යි මේ පැත්තේ a ධන 2
වම් පැත්ත 91යි මේ පැත්ත දකුණු පැත්ත ඒ දන 2. එතකොට ඒ වලාගේ එනවා 91න් දෙකක් අඩු වුණාම 89යි. ඒ තමයි 89. එහෙනම් අපිට ලියන්න පුළුවන් දැන් මේකේ තුලිත සමීකරණය මේ විදිහට 91 229 මේ පැත්තේ 89 මෙතන ස්කන්ධාංකය 225 ධන ඇල්ෆා 24 මේ ආකාරයට අපිට තුලිත සමීකරණය කොට ගන්න පුළුවන්. තුලිත සමීකරණය මේ බලන්න 229යි මෙතන 225යි මෙතන 4යි එකතුව 229යි ස්කන්ධාංකය හරි දෙපැත්තෙම මේකේ 91යි මෙතන 89 මෙතන 2යි ප්‍රෝටෝන 91යි මේ පැත්තේ ප්‍රෝටෝන 91යි ආරෝපණය 91 ධන 91 ධන 91 එහා පැත්තේ දෙපැත්තම සමානයි. ඒ නාස්තික ප්‍රතික්‍රියා තුලනය කිරීම කරේ බලමු ඊළඟ අවස්ථාව යුරේනියම් අණු 2 234 TH thorium alpha अंश 2 4 AB දැන් අපි යුරේනියම් අණු 2 234 ෂේ වෙලා thorium නෂ්ටය බඩපත් වෙනවා alpha अंशක් විභජනය වීමෙන් හරියටම ස්කන්ධාංකය 4කින් අඩු වෙන්න ඕන මෙතන 234 මෙතන 230ක් වෙන්න ඕන මෙතන 92 නම් දෙකක් ඉවත් වුණාම ආරෝපණ මෙතන 90 වෙන්න ඕන. හරිම ලේසි. හිතෙන් ලියන්නත් පුළුවන්. නමුත් අපි මේ මොහොතේ සිද්ධාන්ත වලට අනුකූලව ඉදිරිපත් කරනවා. ස්කන්ධාංක සමාන කිරීමෙන් ස්කන්ධාංක සමාන කිරීමෙන් අපි ගන්නවා මේ ආකාරයට 234 සමානයි 234 සමානයි b ධන 4 මෙතන b වලගය 230 අපිට හිතෙන් ගන්න පුළුවන් ඒ වගේම ආරෝපණ සමාන කිරීමෙන් ඒ කියන්නේ පරමාණු ක්‍රමාංක සමාන කිරීමෙන් පරමාණුක ක්‍රමාංක සමාන කිරීමෙන් අපිට ගන්න පුළුවන් වම් පැත්තේ 92යි මෙතන වම් පැත්තේ 92යි දකුණු පැත්තේ a ධන 2 a ධන 2 a සමානයි 92 දෙකක් අඩුනා 90යි මේක තමයි මේ නාස්තික ප්‍රතික්‍රියාවේදී ස්කන්ධාංකයේ වෙනස් වීම 230 දක්වා පරමාණු ක්‍රමාංකය 90 දක්වා වෙනස් වුණා මේ අනුව තුලිත නාස්තික ප්‍රතික්‍රියාව වෙනවා යුරේනියම් 92 234 ඊතලයක් thorium 90 230 ධන alpha 2 4 alpha 2 4 මේ තමයි තුලිත නාස්තික ප්‍රතික්‍රියාව सामान्य रासायनिक प्रतिक्रिया නෙවෙයි මේවා නාස්තික ප්‍රතික්‍රියා නාස්ති සම්බන්ධ ප්‍රතික්‍රියා පමණයි එනිසා ආරෝපණය තුලන වෙන්න ඕන ස්කන්ධ
අංකය තුලන වෙනවා. බලමු ඊළඟ අවස්ථාව. තෝරියම් 9234 මේ නෂ්ටියෙන් 9234 වන නෂ්ටියෙන් බීටා අංශුවක් විමෝචනය වෙනවා. බීටා වල ස්කන්ධය ගන්න බිඳුවයි කියලා. හේතුව බීටා දැන් මේ පැත්තේ මේ 234 කියලා තියෙන වම් පැත්තේ 234 කියලා අපි දක්වලා තියෙන්නේ මෙතන 234යි. එතකොට ඉලෙක්ට්‍රොනික ස්කන්ධය ප්‍රෝටෝනික ස්කන්ධයෙන් 1840 පංගුවයි. මේක සුළු කරාම එනිතා 1ට නෑ 10ට නෑ 100ට නෑ 10ට නෑ 10 18. ඒතර මෙතන අගයක් එන්නේ 0.00 අගයක් එන්නේ. ඒක නිසා ඒක ඉතා කුඩා නිසා අපි අමතක කරනවා. ඒ නිසා බීටා අංශක ස්කන්ධය බිඳුව ලෙස සලකන්නේ. මෙතන සෑදන මූලද්‍රව්‍ය නෂ්ටිය දීලා තියෙන අපිට අපි එයාගේ ස්කන්ධාංකය B කියලා ගමු. නෂ්ටිය ආරෝපණය නැත්නම් ප්‍රෝටෝන සංඛ්‍යාව A කියලා ගමු. දැන් අපි මුලින්ම සමීකරණයේ ස්කන්ධාංක සමාන කරමු. ස්කන්ධාංක සමාන කිරීමෙන් අපිට එනවා ළමයි කියන්න බලන්න මෙතන ස්කන්ධාංක සමාන කරා 234 සමානයි b ධන බිඳුව මේ අනුව b වලගේ 234යි මේ අනුව ස්කන්ධාංකයේ වෙනසක් වෙන්නේ නැහැ. බලන්න ආරෝපණ සමාන කිරීමෙන් අපිට ලියන්න පුළුවන් මේ පැත්තේ වම් පැත්තේ ආරෝපණය 90යි ධන 90යි දකුණු පැත්තේ ආරෝපණ වල එකතුවත් ඒකට සමාන වෙන්න ඕන. මෙතන A ප්‍රෝටෝන A තර ධන A එතන ඉලෙක්ට්‍රෝන ආරෝපණය ඍණ 1යි. මේ අනුව A වල අගේනවා 91ක්. දැන් අපි තුලිත සමීකරණය ගමු. නාස්තික ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණය. තෝරියම් 90 234 වලින් සෑදෙනවා A වලගේ 91යි B වලගේ 234යි ධන බීටා මේ තමයි තුලිත සමීකරණය. මේ ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණය ඔය ආකාරයට අපිට දෙන්න පුළුවන්. බලමු ඊළඟ අවස්ථාව. බලන්න මෙතන රේඩියම් 88 230 නෂ්ටයෙන් ගැමා කිරණ දෙකක්. ගැමා කිරණ දෙකයි බීටා කිරණයයි. බීටා සහ දෙකයි ගැමා. මෙතන හැදෙන එකේ අපි x කියලා ගමු. මෙතන දීලා තියෙනවා සෑදන නෂ්ටය. එනිසා අපි ඒක ලියමු.
දැන් බලන්න මෙතන 88. මේ පැත්තේ මෙතන බිඳුවයි. ආරෝපණය. ස්කන්ධාංකයත් බිඳුවයි. ගැමා කියන්නේ ශක්ති විශේෂයක් විතරයි. ස්කන්ධයක් නැහැ, ආරෝපණයක් නැහැ ගැමා වලට. බීටා ඉලෙක්ට්‍රෝනය ඍණාරෝපිත ස්කන්ධය බිඳුවයි. මෙයාගේ ස්කන්ධාංකය B කියලා ගමු. ආරෝපණය A කියලා ගමු. දැන් බලන්න 88 230 ආරම්භක නෂ්ටියේ ස්කන්ධාංකය 230යි ආරෝපණය 88යි. ගැමා කිරණ දෙකයි ගැමා කිරණ සමග බීටා කිරණයක් බීටා ඉලෙක්ට්‍රෝනය ඍණ 1යි ආරෝපණය ස්කන්ධාංකය බිඳුවයි. මේ සෑදෙන අලුත් නෂ්ටිය A හා B ස්කන්ධාංකය B ආරෝපණය A. දැන් අපි සමීකරණ දෙපැත්තේ ස්කන්ධාංක සමාන කරමු. ස්කන්ධාංක සමාන කිරීමෙන් ස්කන්ධාංක සමාන කිරීම ස්කන්ධාංක සමාන කිරීමෙන් අපිට එනවා 230 සමානයි. සමීකරණ දකුණු පැත්තේ B ධන බිඳුව තරත් බිඳුව මේ යන B සමාන 230යි. ස්කන්ධාංකය වෙනසක් වෙලා නැහැ. ගැමා සහ බීටා කිරණ පිටවීමේදී ස්කන්ධාංකය වෙනසක් නැහැ. දැන් බලමු ආරෝපණය ගැන. ආරෝපණ සමාන කිරීමෙන් සමීකරණ දෙපැත්තේ ආරෝපණ සමාන කිරීම කරමු. මේ පැත්තේ ආරෝපණය 88යි. දකුණු පැත්තේ ආරෝපණය A මෙතන ඍණ 1යි මෙතන බිඳුවයි. මේ අනුව ඒ වලගේ නෝ 89. මේක මේ පැත්තට යනවා ඍණ 1 තර 89 වෙනවා. මේ අනුව 88 230 230 දකුණු පැත්තේ 89 මෙතන 230යි ආවේ. මේ 230යි ස්කන්ධාංකය 89යි ආරෝපණය. අලුත් නෂ්ටියක් හැදෙන්නේ 88 මේක 89 මූලද්‍රව්‍ය වෙනස් බීටා ඍණ 1යි බිඳුව 2යි ගැමා බිඳුවයි. මේ අනුව ඔබට පේනවා 88 89 වෙනවා. අලුත් නෂ්ටියක් හැදෙන්නේ. මේ අනුව තමයි තුලිත නෂ්ටික ප්‍රතික්‍රියාව. බලමු ඊළඟ අවස්ථාව. මේ බලන්න. පාස්වදා නෂ්ටික ප්‍රතික්‍රියා තුලනය කරා. ID වලින් බීටා කිරණයක විමෝචනය වී සෙනෝන් සෑදීම I 53 131 බීටා ආරෝපණය ඍණ 1යි ස්කන්ධාංකය බිඳුවයි. බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝනය. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය බිඳුව කියලා සලකන්නේ. ආරෝපණය ඍණ 1යි. මෙතන ස්කන්ධාංකය B ආරෝපණය A. දැන් ස්කන්ධාංක සමාන කරමු. ස්කන්ධාංක සමාන කිරීමෙන් 131 සමානයි 131 131
b ධන බිඳුව. මෙතන නම් b සමානයි 131. ස්කන්ධාංකයේ වෙනසක් වෙන්නේ නැහැ බීටා පිට උනාම. ආරෝපණ සමාන කිරීමෙන් ආරෝපණ සමාන කිරීමෙන් මෙතන ආරෝපණය 53යි දකුණු පැත්තේ මෙතන A මෙතන ඍණ 1යි. ඒ වලගේ 54ක් වෙනවා. එතකොට ඍණ 1 මේ පැත්තට ආවම මේ අනුව අපිට පුළුවන් දැන් බීටා කිරණයක් නැත්නම් බීටා අංශුවක් විමෝචනය වීමෙන් සෑදෙන මේ නාස්තික ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණ ඉදිරිපත් කරන්න. I 53 131යි I 53යි 131යි බීටා ඍණ 1 බිඳුව මෙතන 131යි මෙතන 54ක් වෙනවා. 54 මේ තමයි නාස්තික ප්‍රතික්‍රියාව තුලිත සමීකරණය 53 54 වෙනවා. පරමාණු ක්‍රමාංක එකකින් වැඩි වෙලා බීටා කිරණයක් පිට වුණාම ස්කන්ධාංකයේ වෙනසක් වෙන්නේ නැහැ. බලමු ඊළඟ අවස්ථාව. තෝරියම් අණුව 234 මේකෙන් ගැමා කිරණයක් විමෝචනය වීම. දැන් බලන්න ස්කන්ධාංකය ගැමා වල බිඳුවයි ආරෝපණයත් බිඳුවයි. මේ අනුව සමීකරණ දෙපැත්තේ ස්කන්ධාංක සමාන කිරීමේදී ස්කන්ධ අංක සමාන කිරීමේදී දෙසිත 4 සමානයි 234 සමානයි b ධන බිඳුව. යන b වලගේ 234මයි. ඒ වගේම ආරෝපණ සමාන කිරීමෙන් ආරෝපණ සමාන කිරීමෙන් අණුව සමානයි A ධන බිඳුව. අණුව සමානයි A ධන බිඳුව. A සමාන අණුව. මේ අණුව ඔබට පේනවා ආරෝපණයේ වෙනසක් නැහැ. පරමාණු ක්‍රමාංකයේ වෙනසක් නැහැ. ඒ කියන්නේ A මූලද්‍රව්‍යමයි. කියන්නේ මෙතන තෝරියම් අණුව 234 කියලා තිබුණේ. තෝරියම් අණුව 234 සාධනෙත් අණුව 234 ශක්ති විභජනයක් වීම විතරයි. ගැමා කිරණයක් විමෝචනය වීම. මේ ඒ නාස්තික ප්‍රතික්‍රියාව දැන් බලමු ඊළඟ අවස්ථාව. ඔබට දැන් පුළුවන් මේ නාස්තික ප්‍රතික්‍රියා තුලනය කිරීමේදී හරිම ලේසි. ස්කන්ධාංක සමාන කරන සමීකරණ දෙපැත්තේම ආරෝපණ සමාන කරන්න.
කාබන් C611 පොසිට්‍රෝනයක් විමෝචනය වේ. පොසිට්‍රෝන කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ආරෝපණයමයි. නමුත් ආරෝපණයේ ලකුණු විතරයි විරුද්ධ. පොසිට්‍රෝන මේ විදිහට X පොසිට්‍රෝන වෙන්නේ මේ විදිහම ඉලෙක්ට්‍රෝනයේ ගුණ වලට සර්ව සමානයි. නමුත් ආරෝපණය විතරක් ධන ආරෝපණය. ඉලෙක්ට්‍රෝන ඍණනේ ආරෝපණය ධන. පොසිට්‍රෝන එනිසා පොසිට්‍රෝනේ ඉලෙක්ට්‍රෝනයට සමාන වන අතරම ඉලෙක්ට්‍රෝන සමාන වන අතරම එහි ආරෝපණය සමාන වෙන නමුත් ලකුණෙන් ප්‍රතිවිරුද්ධයි. ලකුණෙන් ප්‍රතිවිරුද්ධ වේ. මේ අනුව පොසිට්‍රෝන කියන එක මේ ආකාරයි. ධන 1 බිඳුව පොසිට්‍රෝන. මේ තමයි පොසිට්‍රෝනය. ඉලෙක්ට්‍රෝනයට සර්ව සමාන නමුත් ලකුණෙන් විතර ප්‍රතිවිරුද්ධයි. මේ බලන්න ස්කන්ධාංක සමාන කරමු. ස්කන්ධාංක සමාන කිරීමෙන් මේ පැත්තේ ස්කන්ධාංකය 11යි. දකුණු පැත්තේ ස්කන්ධාංකය B අතර බිඳුවයි. මේ අනුව B වලගේ 11යි. ආරෝපණ සමාන කිරීමෙන් මේ පැත්තේ ආරෝපණය 6යි. දකුණු පැත්තේ ආරෝපණය A ධන 1. ඒ වලගේ 5යි එතකොට. ආරෝපණය. දැන් තුලිත නෂ්ටික ප්‍රතික්‍රියා ලිව්වොත් 611 දැන් A සමානයි 5 කියලා එන්නේ. පරමාණු ක්‍රමාංක 5. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්. 5. මෙතන ඔබ ලියන්න ඕනේ. බෝරෝන් 5යි. පහයි 11යි. ස්කන්ධාංක 11යි. මෙතන පොසිට්‍රෝනය ආරෝපණය ධන 1යි. මෙතන බිඳුවයි. මේ තමයි තුලිත නෂ්ටික ප්‍රතික්‍රියාව. බලන්න දෙපැත්තේ ස්කන්ධාංක 11යි. ආරෝපණය 6යි, 5යි, 1යි, 6යි.
දැන් බලමු ඊළඟ අවස්ථාව. මේ බලන්න මෙතන ස්කන්ධාංකය 214යි. 84යි පරමාණු ක්‍රමාංකය නැස්ටි තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. ඒ කියන්නේ ආරෝපණය ධන 84යි. ඇල්ෆාන් ෂොක් විමෝචනය වෙන්නේ. ස්කන්ධාංකය 4යි ආරෝපණය 2යි. ප්‍රෝටෝන 2යි. හීලියම් නැස්ටි යන්නේ ඇල්ෆාන් ෂොක් කියන්නේ. ඊයම් හැදෙන්නේ. මෙතන A B. අපි ස්කන්ධාංකය B කියලා ගත්තා ආරෝපණය A කියලා ගත්තා. නැස්ටි තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව A කියලා ගත්තා. දැන් අපි සමීකරණ දෙපැත්තේ ස්කන්ධාංක සමන කිරීම කරමු. ස්කන්ධ අංක සමාන කිරීම. ස්කන්ධාංක සමාන කිරීමෙන් අපිට පුළුවන් 214 සමානයි b ධන 4. මෙතන යනවා b වලගේ 210ක්. දැන් අපි සමීකරණ දෙපැත්තේ ආරෝපණ සමාන කරමු. ආරෝපණ සමාන කිරීමෙන් අපි ආරෝපණය වම් පැත්තේ තියෙනවා 84ක්. දකුණු පැත්තේ තියෙනවා A ධන 2. මෙතන නම් ඒ වලගේ 84න් දෙකක් අඩු නාම 82ක්. මේ අනුව පොලොනියම් 84 214 සෑදෙන්නේ ඊයම් ඊයම් 82 210 82 210 ඇල්ෆා 24 නාස්තික ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණය මේ බලන්න 84 214 මේකේ ඇල්ෆාන් ෂොක් විමෝචනයේ මේ ඊයම් සැදුනේ ඇල්ෆාන් ෂොක් 24 මෙතන 84 තිබුණා මෙතන 82 වෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාව දෙකකින් අඩු වෙලා 214 තිබුණා මෙතන 210යි දැන් මේ තුලිත නාස්තික ප්‍රතික්‍රියාව ලියලා තියෙන්නේ හරියටම පරමාණු ක්‍රමාංකයේ දෙකකින් අඩුයි කියන්නේ පොලොනියම් පීටි කාණ්ඩයට කාණ්ඩ දෙකක් වම් පැත්තට යනවා මේ අලුතින් සෑදෙන එක ස්කන්ධාංකය 4කින් අඩු වෙනවා මේ අපි සාකච්ඡා කළේ නාස්තික ප්‍රතික්‍රියා වල තුලිත රසායනික ප්‍රතික්‍රියා ඇල්ෆා කිරණ විමෝචනය බීටා කිරණ විමෝචනය ගැමා කිරණ විමෝචනය ඊට අමතරව අපි පොසිට්‍රෝන ගැනත් මේකෙදී සාකච්ඡා කළා පොසිට්‍රෝන කියන්නේ ඉලෙක්ට්‍රෝනයට සර්ව සමාන ආරෝපණය විතරක් ප්‍රතිවිරුද්ධයි ඉලෙක්ට්‍රෝන ඍණ පොසිට්‍රෝනේ ධන එච්චරයි. ඒතර අපි මේ පාඩමේදී ඉගෙන ගත්තේ නාස්තික ප්‍රතික්‍රියා තුලනය කිරීම. බලමු ඊළඟ වීඩියෝ එකෙදිත් නාස්තික ප්‍රතික්‍රියා තුලනය කිරීම සම්බන්ධ අභ්‍යාස කිහිපයක් සාකච්ඡා කරමු.